නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර අද දවසේත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ ජපානයේ පදිංචි පින්වත් රනිත් විතානච්චි මහත්මයා සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනාම විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම පින්වන්ත ඔබ හැමදෙනාම කැටුව දැන් අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. අපි නැවතත් මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සුන්දර දේශනාවක් සාකච්ඡාවට අරගෙන තිබුණේ. එහෙමයි. ඒ දේශනාවේ අවසානම පොඩි කොටසයි තිබුණේ. එහෙමයි. මට හිතුනේ ඒක ටිකක් දේශනා ඇසුරින් විග්‍රහ කළොත් වටිනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මම කල්පනා කළේ ඒක තව දවසකට දාගන්නවා කියලා. ඉතින් මම කල්පනා කළා අද ඒ සම්බන්ධව මොකද එතන තියෙන්නේ තනිකර මාර්ගය. එහෙමයි. ඒක සසර දුක් ක්ෂය කරන මාර්ගය. එහෙමයි. භවබන්ධන සිඳින මාර්ගය. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට තේරෙනවා දැන් මේ දී කුක්කුරවතිය කියන සූත්‍රය මුල් කරගෙන ඔබත් ශ්‍රවණය කළා. ඒතර මම ඒකේ පුංචි හැඳින්වීමක් මුලින් කරොත් හොඳයි අර අලුත් පිරිසක් හිටියොත්. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතනදී මූලික වුණේ ඒ කාලේ හැටියට තිබිච්ච මිනිස්සු විවිධ ක්‍රමානුගමනය කරලා විමුක්තිය පිණිස. එහෙමයි. ඒතර අදටත් එකිනෙක කෙනා පුද්ගලිකව යම් යම් අත්දැකීම් ඇති කරගෙන ඒක විමුක්ති මාර්ගය කියලා ලෝකෙට හෙළි කරන අවස්ථාවද අපි ශ්‍රවණය කරනවා. එහෙමයි. අපි අදහනවා. එහෙම කියමින් තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමින් හිටපු මිනිස්සු වෙනස් කරලා තියෙනවාද? එහෙමයි ස්වාමීනි. අද ඒ අය පුද්ගලික මතවාද ඉදිරිපත් කරමින් ඒ අයගේ පුද්ගලික මතවාද තුළ මේ මනුෂ්‍ය වර්ගයා හිර කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඉතින් අවාසනාවට ඒ වගේ ඉතින් මම හිතන්නේ සසරේ අනිත් අයගේ නිවන් මඟ අහුරපු අය වෙන්නේ නැති. එහෙමයි. අහෝ අවාසනාවට අර වගේ අය විවිධ දෘෂ්ටි සහිත පුද්ගලික මතවාද වලින් මාර්ග විවර කරනකොට අද ඒවට අහු වෙලා යන පිරිසක් ඉන්නවා. එහෙමයි. මට හිතෙන සමහරට කර්ම විපාකයක් දන්නෙත් නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. සමහරට ඒ අය පෙර ජීවිතයක සම්බුද්ධ ශාසනයකදී සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන කාල පරිච්ඡේදයක සමහර විට දුර්ලභ දෙයක්නේ මහත්තයා මේක. එහෙමයි. එතකොට මේ කාල පරිච්ඡේදයකම ඉපදිලා ලාභ සත්කාර අපේක්ෂාවෙන් සමහරලාට ඒගොල්ලෝ පුද්ගලික අත්දැකීම් මිස්මතු කරමින් අර අඥාන ජනයා අර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට එකතු වෙන දෙන්නේ නැතුව සමහර රඳවපු පිරිස වෙන්නේ නැති. එහෙමයි. අද ගොඩක් අය කියනවා මම දැන් සමහර අයට සූත්‍ර දේශනාවක් කිව්වහම සූත්‍රෙන් නෙමෙයි කියන පුද්ගලික අත්දැකීමෙන් කියනවා. අපිට කියනවනේ. හරිම මේ සැහැසි හරිම සැහූ. ඒ කියන්නේ ඒ අයට භාග්‍යතුන් වහන්සේගේ සූත්‍රය හරියන්නේම නැහැ. එහෙමයි. ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි. මේ දැනුම් කාරණා කීපයක් එකතු කරගෙන එච්චර මේ කොහොමද ස්වාමීනි එහෙම අඥානකම කර්ම විපාකයක් දන්නේ නැහැ නේද මහත්තයා? දැන් මම අර කිව්ව විදිහට සම්බුද්ධ ශාසනයක දහම ඇහිද්දී එහෙමයි. අපි තුමු අවසාන කාලවල
එතකොට මේ දහම අපි තුන් දැන් මේ දහම කියන රහතන් වහන්සේලා ඉන්නේ නැති. ඒ රහතන් වහන්සේලා වටා මේ දහමේ අනුශාසනාවේ තියෙන ප්‍රාතිහාර නිසා එකතු වෙනවා. එහෙමයි. එතකොට මේ අනුශාසනාව කළොත් එහෙම වැඩක් නැහැ වෙන දෙයක් කළොත් නේ Tamanට එකතු වෙන්නේ. එහෙමයි. සමහරට තමන්ගේ පුද්ගලික අත්දැකීමක් මුල් කරගෙන හරි ලාභ සත්කාර මුල් කරගෙන හරි සමහරලාට අර ධම්මගට යන කට්ටිය වළක්වන නැති. එහෙමයි ස්වාමී. ඒක කර්ම විපාකයක මහත කොතරම් දෙයක් ඒ වගේ අය තමයි මට පේන හැටියට පුද්ගලික මතවාද කියද්දී කැරකි යන්නේ. එහෙමයි. කොතරම් මේ ධහම විවර කළත් එයාගේ හිත පහදිලා එතන නවතින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මී නවතින්නේ. සමහරට කර්ම විපාක වෙන්න ඕන. එහෙයි ස්වාමීනි. එතකොට ඉතින් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් නමුත් අපි උත්සාහ කරනවා විශාල වශයෙන්. ඒ වගේ දෙන්නෙක් හිටියයි ඒ කාලෙත් කුමද්ද ගව වෘතයයි සුනක වෘතයයි අනුගමනය කළා. ඉතින් භාගතුන් වහන්සේට මේ විස්තර ටික ඔක්කොම කිව්වා. ඉතින් බුදුරජාණන් දේශනා කළා ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගවයෙක් විදියට සුනකයෙක් විදියට හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් හිතනවා නම් පතනවා නම් ඒක තමන්ගේ ආධ්‍යාත්මයකට අනුසකස් වෙලා ගවයන්ගේ ලෝකෙට සුනගයන්ගේ ලෝකෙට ඇද්දගෙන යනවා මිසක ඒ හටගත්තු ස්වභාවයෙන් එහෙමයි. එහෙම නැතු සුගතිරියන්නේ නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ හැසිරීම ඒ වෘතය ගව යෝනියටත් සුනක යෝනියටත් ගෙනියනවා කිව්වා. ඔබ හිත ඇතුලේ වරද මෙහෙම එකක් හදාගෙන තියෙනවා නම් මේ වෘතය අනුගමනය කළ දෙවියන් අතර යනවා කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය නිරේට ගෙනියනවා කියලා භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට බෙදා දක්වමින් විග්‍රහය කරද්දී ඉතින් ආශ්චර්යයි සසරේ පිනකට සත්පුරුෂ ගත තිබුණ මේ දෙන්නගේ හිත පැහැදුනා. පැහැදිලිකෝ ස්වාමීනි දැන් අපි බොහෝ කලක් මේ වෘතේ සමාදන් වෙලා මේක වඩල් තියෙන්නේ. මේ දෘෂ්ටියත් බොහෝ කලක් සමාදන් වෙලා හිටිය දැන් අපි අවුරුදු කිහිපයක්ම. ඒ නිසා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා බියස අපි ශ්‍රාවකත්වයට පතනවා කිව්වා. එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුදුසුයි කිව්වා දක්ෂයි කිව්වා අපි දෙන්නගේ වෘත ගලවන්න ධර්මයේ කියන්නේ. එහෙමයි. අපි දෙන්නගේ දෘෂ්ටි ගලවන්න ධර්මයේ කියන්න භාග්‍යතුන් වහන්සේ තමයි කෝ දක්ෂ. ඒත් බලන්න මේ දෙන්න මේ නිගණ්ඨනාථ පුත්ත හොයාගෙන ගියේ නෑ. එහෙමයි. තෝරගත්තේ කවුද? සත්‍යාස්ත්‍රවරු ඉන්න නිසා ඊට අමතරව තව සෑහෙන්න විවිධාගම් තිබුණා ඒ කාලේ. ඒ සියලු දෙනා අතරින් කවුරුන්ද තෝරගත්තේ? භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාලෙත් ඔබට එහෙම දක්ෂතාවයක් ඇති කරගන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි. අර සියලු දෙනා අතරේ යම් කෙනෙකුට ඍජු සිතින් නැගිටින්න පුළුවන් නම් මම සරණ යන්නේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි කියන තැන ඉන්න පුළුවන් නම් අන්න ඒයට තමයි භාග්‍යතුන් දේශනා කළේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතුපමන් සප්පුරුෂං වදාමි යෝවරිය සච්ඡානි අවිච්ච පස්සති. ඒ ඇයට කියපු ගාතාවක් තමයි ඒක. මොකද්ද? හතර දිගින්ම සුළඟ එනවා. ඒ කාලේ මේ කියන්නේ රාජධානිවල නගරයේ මැද මහා ගල් ස්තම්භයක් හිටවල තියෙනවා. ගල් ස්තම්භයේ උඩ කෙනෙක් ඉන්නව හතර වටේම දකින්න පුළුවන්. එතකොට ඒ කෙනාට ඒ ස්තම්භයේ භාගයක්ම යට දානවා කියන භාගයක් උඩ තියෙනවා කියන. එතකොට මේ කවදාවත් මේ ගල් ස්තම්භය හතර දිගින් එන සුළඟට සෙලවෙන්නේ නැහැ කියන. ඔය වගේ තමයි කියන යෝවරිය සත්‍යානි අවෙච්ච පස්සති. ආර්ය සත්‍ය පිළිබඳ අවෙච්ච ප්‍රසාදයටපත් වෙච්ච ශ්‍රාවකයා. එහෙමයි ස්වාමීනි. ඒ සත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරන යාට. එහෙමයි. එයා සත්පුරුෂයෙක් කියනවා. ඒ සත්පුරුෂයා විවිධ පැතිවලින් විවිධ ශ්‍රමණයෝ පහළ වෙලා විවිධ දෘෂ්ටි විවිධ මතවාද විවිධ පුද්ගලික අත්දැකීම් කියද්දී ඔහු අර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ තුළ ඉන්නවා කියන සෙලවෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඔහු සත්පුරුෂයෙක් කියනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. ඒක භාග්‍යතුන් වහන්සේගේ පිරිස. අනේ ඒතකොට මේ පිරිස කවුද? ඉදම්පි සංඝේ රතනම් පනීතං. මණිකක් කියනවා. එහෙමයි. ඒ ගුණය සංඝයාට හිමි ගුණයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ තේන සත්‍යයෙන් සුවත්තිය. ඒ සත්‍යයෙන් සිත් වේවා කියලා තමයි සිත් පතන්නේ. ඒක සත්‍යයක් මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. මොකද සත්‍ය? ආර්ය සත්‍යයට මනාකොට පැහැදිලා නම් තින්ද ආර්ය සත්‍ය කාගේ අවබෝධයද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට මනාව පැහැදිලා නම් තියෙන වෙනස් වෙන කෙනෙක් වෙන්නේ.
එහෙමයි. එතකොට ඒක මේ ලෝකේ පරම සත්‍යයක්, දුර්ලභ සත්‍යයක්. ඒ සත්‍යයෙන් සෙත් වේවා කියලා සෙත් පතද්දී විශාලා මහනුවර තුම්බිය දුරු කළා. විශාලා මහනුවර තුම්බිය දුරු කළා. එහෙමයි ස්වාමීනි. ඊතරම් පරම සත්‍යයක් ඒක. එහෙයි. එහෙනම් බලන්න ඔබේ සත්‍යයේ දින්නේ කියලා. ඔබ එහෙනම් සැබෑ විදිහටම භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෙක්ද බලන්න. එහෙනම් ඔබේ හිතත් වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕන. විවිධ දෘෂ්ටි උද්දේ, විවිධ මතවාද ඔස්සේ. එහෙමයි. ඔබ සම්බුදු වදන් තුලම ඉන්න කෙනෙක් වෙන්න ඕන. පුරුදු කිරීම එක පැත්තක්. අඩු ගානේ විශ්වාසය. එහෙමයි. එතකොට මේ දෙන්නත් එහෙම වුණා. මේ දෙන්න ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ පුණ්‍ය තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් යුක්ත ප්‍රත්‍යක්ෂව දැනගෙන පවසන කර්මයන් 4ක් තියෙනවා. එහෙමයි. කර්මයන් 4ක් තියෙනවා. කුමද්දී අඳුරු විපාක ඇති අඳුරු කර්ම. එහෙමයි. අඳුරු විපාක ඇති අඳුරු කර්ම. එතකොට අඳුරු විපාක තියෙන කර්ම විදිහට විස්තර කළේ කුමක්ද? අඳුරු විපාක තියෙන කර්ම විදිහට විස්තර කළේ මේ කයින් කරන යම්තා දරුණු දේවල් ඇද්ද? එහෙමයි. වචනෙන් කියන යම්තාක් දරුණු වචන ඇද්ද? මනසින් හිතන යම්තාක් දරුණු සිතිවිලි ඇද්ද? ඒ ඔක්කොම අඳුරු කාය කර්ම. අඳුරු සංඛාර කියනවා. කාය සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා මෙතන. එහෙමයි. කයින් රැස් කරන සංස්කාර කියන. එහෙමයි. වචී සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. චිත්ත සංඛාර කියන වචනේ මෙතන පාවිච්චි කරනවා. චිත්තනේ මනෝ සංඛාර කියලා. එහෙමයි. එතකොට මේ දරුණු දේවල්. එහෙනම් දරුණු දේවල් තුල පිහිටලා ඉන්නකොට මරණින් මත්තේ දරුණු ස්පර්ශ ඇති ලෝකයකට යනවා කියන. මොන ඊට පස්සේ ශ්‍රාවකයට එහෙනම් දැන් මේක දැන් අන්තිමකේ විස්තර කරන්නේ කොහොමද? අඳුරුත් නෝ දීප්තිමත් නෝ විපාක ඇති. අඳුරුත් නෝ එහෙමයි. දීප්තිමත් නෝ විපාක ඇති. එහෙමයි. අඳුරුත් නොවන දීප්තිමත් නොවන කර්ම ක්ෂය වීම පිණිස පවතින කර්ම. එහෙමයි. එතකොට ශ්‍රාවකේ බලන්න එහෙනම් දැන් මේ බුද්ධ ශාසනයකට ඇවිල්ලා එහෙනම් මේ දරුණු විපාක තියෙන ලෝකයකට මේ දේවල් වලින් යනවා කිව්වක ඇහිච්ච ගමම්ම ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඇහිච්ච ගමම් මේ ශ්‍රාවකයා කුමක්ද කරගන්නේ? අඳුරු විපාක දෙන කර්ම වලින් ඇහැත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් සතුන් මැරීම දුගතියට ගෙනියනවා නම් සතුන් මැරීම වලකින්ද මොකද වෙන්නේ? ඒ කර්ම ක්ෂය වෙලා යනවා. එහෙමයි. සතුන් මැරීමෙන් වැළකී වාසය කරද්දී සතුන් මරණ චිත්තය නැති වෙනවා හිත ඇතුලේ. එහෙමයි. ඒ ක්‍රියාව නැති වෙලා යනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අරක සකස් වෙන්නේ නැහැ එතකොට යාගේ. එහෙමයි. අතහැරලා දානවා යා. එහෙයි. එතකොට දැන් ඒ අතහැරලා වාසය කරද්දී සැප විපාක සකස් වෙනවා. එහෙමයි. හැබැයි ඒක නිරුද්ධ කරන විදිහ ඊළඟට විස්තර කරනවා. එහෙයි. ඒකට බය වෙන්න එපා කියනවා. දැන් සමහර අය අද මේ මතවාද ප්‍රකාශ කරනවනි මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේක මේ පින් කරොත් සංසාරේ යනවා කියලා. එහෙයි. ඒතර බුදුවරුන්ගේ දේශනා නෙවෙයි නේව. එහෙම භාග්‍යතුන් ධර්මයේ දේශනා කළා නෑනේ. එහෙයි. තේරුණා නේද? එහෙමයි. ඒතර ඒ වගේ දේවල් කියන්නේ නැහැ. ඒතර පින් කරන්න හොඳ නැහැ සංසාරේ යනවා කියන වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ මේ ශාසනයට ගැරහීමක්. එහෙමයි. ඒ මනුෂ්‍ය වර්ගයාම මේ කරන හානිය දෘෂ්ටි සම්පත්තිය විනාශ කරවනවා. එහෙමයි. බොහෝ පව් කරගන්නවා. එහෙමයි. බොහෝ පව් කරගන්නවා. එහෙම නෙමෙයි කියන්නේ. ඒ වගේ වචන පාවිච්චි කරන්න තෝ එහෙනම් කියන්න ඕන භාග්‍යතුන් වහන්සේ සසර දුක් ඡය කරන්න මෙන්න මේ විදිහ ප්‍රතිපදාවක් දේශනා කළා කියලා. එහෙමයි. ඒක ධර්මයේ තියෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය මග්ගෝ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. එහෙමයි. ඒතර අර වගේ පුද්ගලික වචන මේ ලෝකෙට දෙද්දී දෙව් මිනිස් ලෝකේ රැවටෙනවා. එහෙමයි. ඇත්ත දැන් අඥාන මිනිස්සු කල්පනා කරන්නේ ඇත්තනේ පින් කරනකොට ඊළඟ ජීවිතي සුගතිය යනවා සැප විඳිනවා. ඒතර අඥාන මිනිස්සු හිතුව ඇත්තනේ සංසාරයට යනවනේ. එහෙමයි. ඒතර රැවටෙන්න බැරිද? එතකොට අහුවෙන්නේ නැද්ද විවිධ දෘෂ්ටි වලට? ස්වාමීනි පින කරනවා කියන තැන අර්ථ වශයෙන් තියෙන කුසලයේ හැසිරෙනවා කියන කුසලයේ හැසිරෙනවා කියන එක ඊට පස්සේ මහත්තයා භාග්‍යතුන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ශ්‍රාවකය යොමු කරන්නේ දෙන්න. අකුසලයෙන් මුදවලා කුසලයේ පිටවන්නේ. දැන් මෙහිමයි දැන් පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා ගැන කතා කරද්දී මහත්තයා ඒ උත්තමයන් වහන්සේලා සසරි මේ කුසල් පිරුවය. එහෙමයි. සතර අපායට යන බන්ධනයේදී බන්ධන වලින් හිත සංසිඳව ගත්තොත් නිදහස් වෙලා නැහැ. එහෙමයි. නිදහසට ධර්මයෙන් ලැබුණේ නැහැ නේ. සංසිඳවගෙන ඉන්නේ. එහෙයි. ඒකට මේ සංයෝජන ප්‍රකට නැහැ. එහෙමයි.
ඒතකොට මේ සංයෝජන ප්‍රකට නැති ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මහත්තයා මරණින් මත්තේ සුගතියට යන ශ්‍රාවකයෙක්. ඒතර සුගතියට යන හිතක් තියෙන කෙනාගේ ඊළඟට භාගතුන් වහන්සේ කරන දෙයක් තමයි මහත්තයා. සුගතියට යන හිතක් ඇද්ද? ඊතන තියෙන සංයෝජන ගැලවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඊතන තියෙන සංයෝජන ගැලවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒතර ඒකට තමයි පංච උපාදානස්කන්ධය අනාත්මය කෙලින්ම දේශනා කළේ. එතන හරි. ඒතර සමහර අය ඉන්නවා සසරේ වැරදි කරලා මේ ධර්ම යහලා යාන්තම් පැහැදිලි ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමයි. ඒතර එහෙම ශ්‍රාවකයෙකුට සමහරට මේ කියද්දි එකපාරට මේ ඒ කියන තමන්ගේ අඳුරු කර්ම දුරු කරගන්න අමාරුයි. එහෙමයි. ඒතර එයාට පිළිසරණක් දෙන්න ඕන. ඒතර මේ පිළිසරණ ලබා ගන්න ශ්‍රාවකයා කොහොමද පිළිහිටවන්නේ? එතකොට මේ ශ්‍රාවකයා පිළිහිටවන දානේ පිළිහිටවන. එහෙමයි. සීලේ පිළිහිටවන. ඉන්ද්‍රිය දමනේ පිළිහිටවන. එහෙම පිහිටෝ අර සතර පායට ගැට ගැහිලා තියෙන ජීවිතේ සතර පායෙන් ටික ටික බන්ධන වලින් ගලවලා නිදහස් කරන ඉස්සෙල්ලම. එහෙමයි. ඒතර හිත එතෙන්ට ගත්තට පස්සේ එතකොට දැන් අන්න ඊළඟ කර්මය කොහොමද? දීප්තිමත් විපාකයි දීප්තිමත් කර්ම. එහෙමයි. ඒතර බලන්න දැන් අර කර්ම රැස් වුණොත් එහෙම නිරේට ගෙනියන්නේ. නිරේට යන සංයෝජන තියෙනවා නම් ඒ සංයෝජන වලින් ඉස්සෙල්ලා ශ්‍රාවකයා ගලවන්න ඕන. එහෙමයි. පැහැදිලිව දේශනා තියෙනවා ඒවට. එහෙමයි ස්වාමී. ඒ වගේ ශ්‍රාවකයා ගලවන්න ඕනේ. ගලවලා ඊට පස්සේ මොකද වෙනවා? දීප්තිමත් විපාකෙට දීප්තිමත් කර්ම තියෙනවා. මේ සතුන් මැරීමෙන් වළකිනවා. ඔය කාරුණික කෙනෙක් එතකොට හොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඒ වගේ වැලකී වාසය කරනකොට ඒවට පුරුදු වෙලා කාලයක් හිටියනේ මහත්තයා. එහෙමයි. හිතනවා දැන් මෙහිම අපි ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. දෙමව්පියෝ ඩ්‍රග්ස් ගන්න දෙන්නේ නැතුව ගේ ඇතුළේ දොර වහගෙන ඉන්නවා. නමුත් අර ළමයාගේ මානසිකත්වයකට බැඳිච්ච ඒ ස්වභාවය නැද්ද? තියෙනවනේ. එහෙමයි. ඒතකොට මේ මාපියම දැන් ආපහු සතියක් විතර කන්න දීලා කොහොමයි දොර ඇරියා කියලා කොල්ලායි මොකද වෙන්නේ? ආය හොර රහස්‍ය ආය යනවා අර. ඒකට හේතුව ඇයි? ඒ ක්‍රියාවට ඇබ්බැහි වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ තමයි දුෂ්චරිත කාලයක් හිටියට පස්සේ ඒ ක්‍රියාවට ඇබ්බැහි වෙනවා. එහෙමයි. ඒ ක්‍රියාවට ඇබ්බැහි වෙච්ච කෙනා මහත්තයා ඊට පස්සේ මේ මානසික බන්ධනයක් නේ තියෙන්නේ. ඒතර මේ මානසික බන්ධනේ දැන් කරන්නේ මොකද? දැන් අද පුනරුත්ථාපන කඳවුරු හදලා මේ මානසික බන්ධනේ කාලයක් හිතේ නැති වෙනකන් ඒ කෙනා කොහොමද කරන්නේ? පුනරුත්ථාපනය කරනවා. ඒත් පුනරුත්ථාපනය කිරීමේ අරමුණ මොකද්ද? මේ මානසික බන්ධනේ ගැලවෙනකන් එයාගේ මානසික අවධානය වෙන දෙයකට යොමු කිරීමයි කරන්නේ. එහෙමයි. ඒතර කාලයක් යනකොට මොකද වෙන්නේ? බුඩ පිරිසක් ඉන්නවා. ඒකට තියෙන මානසික යම් බැඳීමක් තිබුණාද ග්‍රහණය වීමක් තිබුණාද ඒකෙන් එයාගේ හිත නිදහස් වෙනවා. අන්න එයා සාමාන්‍ය පරිසරයට දැම්මොත් එහෙම එයාට ඔලුව උස්සගෙන ආයෙ ඉන්න පුළුවන්. එහෙමයි. මේ මානසික බන්ධනේ ගැලවෙනකන් ඒක පුනරුත්ථාපනය කළේ නැත්තම් මොකද වෙන්නේ? ආයෙ අහුවෙලා යනවා. එහෙමයි. ඒ වගේ තමයි ශ්‍රාවකයා මෙතනත්. එතකොට දරුණු දේවල් කර හිටපු කෙනා එහෙනම් දරුණු දේවල් වලින් වැළකීලා ඉන්න ඕන. දරුණු කායික ක්‍රියාවලි, දරුණු වචන, දරුණු මානසික ක්‍රියාවලි එයා අතහැරලා ඉන්නවා. එහෙමයි. ඒතර අතහැරලා ඉන්නකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? එයාගේ කාරුණික ක්‍රියා වැඩෙනවා. එහෙමයි ස්වාමී. කාරුණික වචන වැඩිලා තියෙන්නේ. කාරුණික දැන් සිතක් මනසක් ගොඩ නැගිලා තියෙන්නේ. ඒතර දැන් මේ සුගතියට තමයි යන්නේ යා මරණින් මත්තේ. ඒක බලවත් විදියට වැඩුවා නම් විදේශනාවේ තියෙනවා සුබකින්න දෙවියන් අතරට යනවා කියලා. එහෙමයි ස්වාමී. මොකද ඒකට හේතුව සතර පායට බඳින කර්මයේ ශ්‍රය කළාට එතකොට ඒකෙන් පිනක් රැස් වෙනවා. එතකොට එන. එහෙමයි. පින රැස් වෙලා තියෙන. ඒක නිසා සුබකින්නට ගියේ. එහෙමයි ස්වාමී. එහෙනම් මේ සීලය තුළ මොකද්ද වෙන්නේ? පින රැස් වෙනවා. එහෙමයි. අත්හැරලා ඉන්නකොට පින රැස් වෙනවා. ඉන්ද්‍රිය দমনය කළා ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ගන්න අරමුණුත් එක්ක ආධ්‍යාත්මික අරුබුද හට ගන්න දෙන්නේ නැතුව කෙලෙස් රැගිරෙන දෙන්නේ නැතුව හිත පවත්වනකොට පිනක් උපදිනවා. එහෙමයි ස්වාමී. ඒකට කියන්නේ පිනක් කියලා. ඒ පිනෙන් එයා සුබකින දෙවියන් අතරට ගෙනියනවා. ඇයි? තාම එයාගේ ජීවිතය තුළ අවිද්‍යාව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා. හැබැයි සතර පාඩේන සංයෝජන මේ තුනී වෙලා තියෙන්නේ. හැබැයි අවිද්‍යාවේ තෘෂ්ණාවේ තියෙන භයානකම කොහොමද? බුදු කෙනෙක්ගේ ධර්මයට ලැබිලා නැත්තම් අර හිත ඇතුලේ තියෙන අවිද්‍යාව නිසා ආපහු ඒ කෙනාගේ ජීවිතේ සතර පායට බඳින බන්ධන වලට ඇබ්බැහි කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊතර තමයි අනුතර තියෙන්නේ.
එතකොට සුගතියකට සකස් වෙච්ච චිත්තසංතානයක් තියෙන ශ්‍රාවකයා ඊළඟට කුමක්ද කරන්නේ බුදුරජාණන් වහන්සේ? ඒ සිත ඇතුලේ අවබෝධය උපදිනවා. ඒක තමයි මේ ශාසනයේ පළවෙනි අංගය. එහෙමයි ස්වාමීනි. කුමක්ද අවබෝධය? හරි ලස්සන දැන් ඔන්න අපි එදා අන්තිමට කතා කරපු තැනට වුණා දෙනවා. එහෙමයි ස්වාමීනි. කුමක්ද? කර්ම ඡය කරන කර්ම මොනවද? අඳුරු විපාක සකස් කළ දෙන යම් අඳුරු චේතනාවක් ඇද්ද? ඊළඟට සැප විපාක ලබා දෙන යම් චේතනාවක් ඇද්ද? එහෙමයි. එතකොට බලන්න සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි මහත්තයා අපි හිතමුකෝ ඔන්න මේ කෙනෙක් මරන්න හිතනවා කියලා. එහෙමයි. ඒ සිතවිලි බලවත් කරාට පස්සේ ඒ සිතවිල්ලට ආධ්‍යාත්මික උපාදාන වෙනවා. එහෙමයි. ඒකයි අබ්බැහි වෙනවා කියලා කියන්නේ. උපාදානි වුණාට පස්සේ ඒ සිතවිල්ලට කන්ට්‍රෝල් කරගන්න බෑ. හිතේ එහෙම ගති ස්වභාවයක් තියෙනවා. තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් උපාදාන පත්‍ය බහුව කියලා කියන්නේ නිසා. එහෙමයි. උපාදාන වෙනවා ඒකට. ග්‍රහණය වෙනවා. එහෙයි. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි මට්ටමකටපත් වෙනවා. එහෙමයි. ඒතර ඒ ස්වභාවය තියෙන කට්ටිය තමයි සතර පාය යන්නේ. එහෙමයි. ඒ ලෝකවල කන්ට්‍රෝල් නැහැ නේ. එහෙමයි. ඉතින් මනුස්ස ලෝකෙට එන්නේ යම් ප්‍රමාණයකට හරි ඒක පාලනය කරගන්න පුළුවන් කට්ටිය. එහෙයි. බලවත් වුණාට පස්සේ ඒක ස්වභාවය ඒකයි. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් ඒ චේතනාව ඡය කරන කර්මයක් බුදුරජාණන් වහන්සේ දැන් විග්‍රහ කරන්න ඊළඟට. ඒ වගේම තමයි දැන් අර චේතනාව බැහැර කළා දැන් සුගතියට යන කාරුණික චේතනාව දිනු කරනකොට ඒකටත් හිතේ ස්වභාවය තමයි උපාදාන වෙනවා. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාසගතයිනේ. එහෙයි. තාම සම්බුද්ධ ශාසනය ලැබිලා නැහැනේ. එහෙමයි. ඒකටත් උපාදාන වෙනවා. බුදු සසුනක තමයි බුදු සසුනක අසිරිය හරි මහත්ය ආශ්චර්යයි. බුදු සසුනක ස්වභාවය තමයි ඒ ශ්‍රාවකයාගේ මානසිකත්වය හදනවා. ඒ අඳුරු විපාක ලබා දෙන කර්මය ඇති නොවන විදියටත් සැප විපාක ලබා දෙන කර්මයක් ඇත්නම් ඒකට උපාදාන නොවන විදියටත් එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකෙක් තුල අවබෝධයක් ඇති කරලා ඒ ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මී වැඩෙන විදියට ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒක තමයි බුද්ධ ශාසනය අසරිය. එහෙමයි. එතකොට මේ දීප්තිමත් කර්ම ඡය කරන අඳුරු විපාක ලබා දෙන කර්ම ඡය කරන දීප්තිමත් වූ අඳුරුත් වූ විපාක ලබා දෙන කර්ම ඡය කරන මාර්ගයක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා. එහෙමයි. පුන්නට අන්තිමට කියනවා. එහෙමයි ස්වාමීනි. කර්ම ඡය කරන ප්‍රතිපදාවක්. කර්ම නිරුද්ධ කරලා දාන ප්‍රතිපදාවක්. ආයෙත් හට නොගන්න ස්වභාවයට පත් කරන ප්‍රතිපදාවක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා කියනවා. එතකොට මේ පිළිබඳ හරිය ලස්සන විස්තරයක් මහත්තයා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත්හන්සේගේ මහා චත්තාරීසක කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරිය අසිරිමත්. එහෙයි. ඒ දේශනාවේ තියෙන පින්වත් මහණෙනි මේ සම්මා දිට්ඨිය. දැන් උන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගේ සම්මා දිට්ඨියනේ. එතකොට මේ සියලු කර්ම ඡය කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. එතකොට සම්මා දිට්ඨිය විස්තර කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය කියලා දෙනවා. එහෙමයි. කොහොමද මේ මිත්‍යා දෘෂ්ටි විස්තර කරනවා? නත්ති දින්නං නත්ති උතං නත්ති මේ සුඛට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. ඒ කියන්නේ දැන් මේ මම දැක්ක දැන් ඔය මේ ලංකාවේ බුදුන් උපන්නා කියන ඒ මේ මිත්‍යා දෘෂ්ටිය ගෙනාපු අය මේක විස්තර කරනවා මම දැක්කා. එහෙමයි ස්වාමීනි. ඒකට ඒකේ තියෙනවා මේ ඒගොල්ලෝ අර මේ මුල් ටික විස්තර කරන්නේ නැහැ. ඒගොල්ලෝ හුවා දක්වන කොටස විස්තර කරනවා. මොකද්ද? මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ නෑ කියලා පිළිගන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියනවා. ඒතර ඒ ඉතින් ඉස්මතු කරලා කියන්නේ මොකද? තමන් රහතන් වහන්සේ නමක් කියලා පිළිගන්නේ නැත්නම් උඹලට තියෙන මිත්‍යා දෘෂ්ටියක්. තේරුණා නේද? බලන්න හුවා දක්වන විදිහේ ධර්මය අරගෙන. එහෙමයි ස්වාමීනි. අර්ථකොට අර මුල් ටික මේ කියන්නේ. ඒතර මේ නඩේට යන නඩේ යහුවෙන එක මේ කාරණාවක් තමයි ඕක. එහෙමයි. ඊළඟට තමයි ඒගොල්ලෝ මේ විස්තර කරන්නේ අර දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන කාරණේ පිළිගන්නේ. එහෙමයි. ඊළඟට සේවා කටයුතු වල විපාක තියෙනවා මේ කියලා පිළිගන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා විස්තර කරන්නේ. එහෙමයි. පුද පූජාවල විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා විග්‍රහ කරන්නේ. එහෙමයි. ඒව වහලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ට වාසිදායක විතර කොටසක් විස්තර කරනවා. ධර්මයේ ස්මතු කරන්නේ. ධර්ම ඉස්මතු කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද වාසි සැලසෙන්නේ නැහැ නේ. එහෙමයි.
තේරුම් ගන්න මේ වහල ඔබ. එහෙමයි ස්වාමීනි. දැන් මේ සූත්‍ර දේශනා පෙරලගෙන කියලා දෙනවා ඇති. එතකොට අපේ මිනිස්සු අහුවෙලා යනවනේ. එහෙමයි ස්වාමීනි. එහෙමනේ භාග්‍යතුන් දේශනා කරන මිත්‍යා දෘෂ්ටි කියන්නේ කුමක්ද කියලා මේ දන් දීමේ විපාක විශ්වාස කරන්නේ නැත්නම් යම් කිසි කෙනෙකුගේ හිත තම තමා හිත දිහා බලන්න. තමන් හිතේ දානීය විපාක විශ්වාස කරන්නේ නැත්නම් අන්නේ මානසික ස්වභාවය මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. සේවා කටයුතු තියෙන ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට, දෙමව්පියන්ට, ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට අනුග්‍රහ කරන්නේව තියෙන, සේවය කරන්නේව තියෙන, ඒ වගේ විපාකයක් තියෙනවා. ඒ විපාක පිළිගන්නේ නැත්නම් යම් කිසි කෙනෙකුගේ හිතින් ඒකේ විපාක පිළිගන්නේ නැත්නම් අන්නේ මානසික ස්වභාවය මිත්‍යා දෘෂ්ටිය. පුද පූජාවල විපාක පිළිගන්නේ නැත්නම් විපාකයක් තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් ඒ පිළිගන්නේ නැති මානසික ස්වභාවය මිත්‍යා දෘෂ්ටියක් කියලා බලන්න. බුදු කෙනෙක් මනසක් තුල තියෙන සැඟවිලා තියෙන අදහස් 10ක් මිත්‍යා දෘෂ්ටියයි කියලා ලෝකෙට විග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රාවකයා හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන මේ කරුණු 10 තමන්ගේ මනසේ හැඟවිලා තියෙනවද කියලා. හැඟවිලා තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එහෙමයි. ඉතින් ඊවන් මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට ගති දෙකයි තියෙන්නේ රේ තිරිසන් ලෝකේ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් තියාගෙන කොහොමද මේවා ගම්බීර දහමක් ගැන කතා කරන්නේ එතකොට? එහෙමයි ස්වාමීනි. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ඉස්සෙල්ලා දුරු කරවන්න ඕනේ නැද්ද? එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ සම්මා දිට්ඨිය වැඩිච්ච ශ්‍රාවකයෝ හිටියේ. ඒකනේ දාන කතා, සීල කතා, සග්ග කතා කියන මේ දේශනාව වෙන්නේ ඉස්සරහට. එහෙමයි ස්වාමීනි. කියන දන් දීලා තියෙන සංසාරේ පින්සලක. සිල් පුරුදු කරලා තියෙන පින්සලක. එහෙමයි. ඒතර මේ වතාවත් කටයුතු පින්සලක කරලා තියෙනවා. කරපු නිසා ඒ උත්තරමයන් වහන්සේලාට ඒව කියද්දි සංවේදී වෙලා හිත ප්‍රීතියෙන් පිනා යනවා. නීවරණ සංසිඳනවා. එවන් උත්තරමයන්ට ධර්මයේ කියනකොට චතුරාර්ය සත්‍ය ස්පර්ශ කරනවා. එහෙමයි ස්වාමීනි. අද එතකොට මේක දානයක් ගැන කියනකොට පින්කමක් ගැන කිව්වම ආරූඪ වෙච්ච වගේනේ. එහෙමයි. ඒතර මේ මොකක්ද මේ මානසිකත්වය? එහෙම වෙන්න බෑ. එහෙමයි. එහෙම වෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ නිසා ඒ කාරණේ ගැන හරිය සැලකිලිමත් වෙන්න ඕන. තම තමන්ගේ හිත දිහා බලන්න. එතකොට යහපත් කර්මී යහපත් විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් අයහපත් කර්මී අයහපත් විපාක තියෙනවා කියලා තමන්ගේ හිතේ පිළිගැනීමක් නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඊළඟට තමයි ඕපපාතික උපත් පිළිගන්නේ නැති ස්වභාවය තියෙනවා නම් හිත ඇතුළේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඒ වගේම තමයි මෙලෝ පරලෝ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැත්නම් ඒකත් මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක පිළිගන්න මෙතන අදහස් කරන්නේ අපි ඒ අයගේ අවබෝධ සරණ කරගන්න එපා කියලා. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. එහෙමයි. මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ඉන්න පුළුවනි. නමුත් අපි ඒ අයගේ මේ අවබෝධය අපිට සරණ කරගන්න ඕනේ නෑනේ. අපිට ඒ දැන් බලන්න යම් රහතන් වහන්සේ නම පහළ වුණා නම් බුද්ධ ශාසනයකමනේ පහළ වෙන්න ඕනේ. බුද්ධ ශාසනයෙන් පිට රහතන් වහන්සේ පහළ වෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ පහළ වෙනවා නම් බුද්ධ ශාසනයකනේ පහළ වෙන්න ඕනේ. එහෙමයි. එතකොට එහෙනම් බුද්ධ ශාසනයක පහළ වෙන්න ඕන නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අනුගමනය කරපු ශ්‍රාවකයෙක් වෙන්න ඕන නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයක් අනුගමනය කළා මාර්ගඵල ලැබුවා නම් මේ මාර්ගඵල ලැබූ ශ්‍රාවකයා ඇත්තටම මේ ලෝකෙට කියන්න ඕන කුමක්ද? ඒ අවබෝධයමනේ. එහෙමයි ස්වාමීනි. නිරන්තරයෙන් රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේමනේ පෙන්වා දෙන්නේ. පෙන්වා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේ මොකද්ද වෙන්නේ කියලා ඉවරලා. එහෙමයි. එහෙම වෙන්න විදියක් නැහැ. එතකොට විස්තර කරනවා මෙතන ඔන්න ඔය කරුණු 10න් තමන්ගේ හිත තියෙනවා නම් හිතේ ඔය කරුණු 10 තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඔන්න ඉස්සෙල්ල මිත්‍යා දෘෂ්ටි විස්තර කරලා දැන් ආර්ය මේ මාර්ගාංග ටික විස්තර කරනවා. දැන් සම්මා දිට්ඨිය. පින්වත් මහන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? එහෙමයි. සම්මා දිට්ඨිය පින්වත් මහන්නේ දෙආකාරකින් යුක්තයි කියනවා. එහෙමයි. මොකක්ද දෙආකාරී? දානේ විපාක පිළිගන්නවා. ඒක සම්මා දිට්ඨියටයි තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ සේවා කටයුතු වල විපාක තමන්ගේ හිතේ පිළිගැනීමක් තියෙනවා නම් සම්මා දිට්ඨිය. පුද පූජාවල විපාක පිළිගැනීමක් තියෙනවා නම් සම්මා දිට්ඨිය. ඊළඟට විස්තර කරනවා සේවා මේ හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් පිළිගන්නව නම් සම්මා දිට්ඨිය. නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා පිළිගන්නව නම් තමන් හිතේ සම්මා දිට්ඨිය තියෙනවා. මෙලෝ පිළිගන්නව නම් සම්මා දිට්ඨිය තියෙනවා, පරලෝ පිළිගන්නව නම් සම්මා දිට්ඨිය තියෙනවා. මමක් පියෙක් කියලා විශේෂ දෙන්නෙක් ඉන්නවා කියලා පිළිගන්නව නම් සම්මා දිට්ඨිය තියෙනවා.
ඕපාතික සත්‍යයන් ඇත කියලා පිළිගන්නවා නම් සම්මාදිට්ඨිය තියෙනවා. එහෙමයි. ලෝකේ යහපත් මඟ ගමන් කළ යහපතේ පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත් පරලොවේ ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධයට කියා දෙද්ද එහෙමයි. එවැනි උදවියේ ඇත යන දෘෂ්ටිය තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. එහෙමයි. ඒ විශ්වාසය තමයි න සම්මා දිට්ඨියක් වෙන්නේ. මේ කියන සම්මා දිට්ඨියනේ විශ්වාසය. එහෙමයි. ඒතර ඒ කියන විශ්වාසය නැතුව ඊ අනිත් කියන සම්මා දිට්ඨියට යන්න බෑ. දැන් මේ සම්මා දිට්ඨිය පුරුදු කරනකොට මහත්ය මොකද දන්නවද වෙන්නේ? අර මිත්‍යා දෘෂ්ටි ෂය වෙලා යනවා. එහෙමයි. එහෙනම් මේක වඩන්න ඕනේ නැද්ද? වඩන්න ඕනේ ස්වාමී. දානේ විපාක පිළිගැනීම හිත ඇතුලේ වඩනකොට දානේ විපාක නැත කියන දෘෂ්ටිය ෂය වෙලා යනවා. අන්න දැක්කද කර්මයෙන් කර්මය ෂය කරන හැටි. ඊළඟට සේවා කටයුතු විපාක විශ්වාසයේ වැඩි කරනකොට සේවා කටයුතු විපාක නැත කියන මිත්‍යා දෘෂ්ටිය හිත ඇතුලේ ෂය වෙලා යනවා. ඒක මේ දේශනාව විස්තර කරන අන්තිමට. එහෙමයි ස්වාමී. සම්මා දිට්ඨිය වැඩනකොට පින්වත් මහණනි මිත්‍යා දෘෂ්ටිය නිජ්ජින්නා හොදි ෂය වෙලා යනවා කියන. එහෙමයි. අන්න එනම් මේ සියලු කර්ම ෂය කරන ප්‍රතිපදාව. එහෙමයි ස්වාමී. සියලු කර්ම ෂය කරනවාද? මොකද ෂය කරන්නේ? මිත්‍යා දෘෂ්ටිය ෂය කරනවා. එන සම්මා දිට්ඨිය අංග ටික එකිනෙක වැඩෙනකොට මිත්‍යා දෘෂ්ටියට අදාළ අංග ටික ෂය වෙලා හිත ඇතුලේ යනවා. එහෙනම් මේක වඩන්න ඕනේ නැද්ද? වඩන්න ඕන. ගරා හිටියොත් මොකද වෙන්නේ මේවට? මිත්‍යා දෘෂ්ටියම බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. මෙයයි නියම විදිහට සම්මා දිට්ඨිය වැඩෙන ක්‍රමය. ඊළඟ බුදුරජාණන් දැන් බලන්න කෙනෙක් වුණ ශ්‍රාවකයෙක් දැන් අර මිත්‍යා දෘෂ්ටියට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. එහෙමයි. ඔන්න බොහොම අමාරුවෙන් වීරියෙන් දැන් එයා සම්මා දිට්ඨිය ටික හිතේ වඩා ගත්තා. වඩා ගන්නකොට දැන් ඒත් අවිද්‍යාව සහගත කෙනෙක් නේ වඩන්නේ. එහෙමයි ස්වාමීනි. තෘෂ්ණාව තියෙන කෙනෙක් නේ. එහෙයි. සම්මා දිට්ඨිය උපාදාන වෙන්න පුළුවන්. හැබැයි සම්මා දිට්ඨිය උපාදාන වුණා කියලා අයහපතක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. දුගතියක් නැහැ නේ. එහෙයි. අන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ සම්මා දිට්ඨිය විස්තර කරන ලෝකෝත්තරයක උපාදාන නොවීම පිණිස. එහෙමයි. උපාදාන නිරුද්ධ වෙච්ච කෙනානේ භවය නිරුද්ධ වෙලා නිදහස් වෙලා යන්නේ. දැන් කර්ම ඡය වෙන්නේ. එහෙමයි. ඕන දැන් කර්ම සම්පූර්ණ සියලු උපාදානයන් නිරුද්ධ කරගන්න සම්මාදිට්ඨිය විස්තර කරනවා. මොකක්ද සම්මාදිට්ඨිය? ඒකට අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්ය වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ ආස්ත්‍රව රහිත වූ සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? එහෙමයි. අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිජේ සම්බොජ්ජං සම්මා දිට්ඨි මග්ගංග. ඔන්න බලන්න දැන් සියලු කර්ම ක්ෂය කළා සියලු උපාදාන ක්ෂය කළා දාන සම්මා දිට්ඨිය තමයි මේ. එහෙමයි ස්වාමීනි. බලන්න හිමත් එකක් දේශනා හිත ඇතුලේ වඩන්න තියෙන මහත්ය මේක. එහෙයි. දැන් අරක තියාගෙන මේක ලේසියෙන් වඩනවා කියන එක ලේසි නෑ. මිත්‍යා දෘෂ්ටි තියාගෙන. එහෙමයි. ඒ මිත්‍යා දෘෂ්ටි කෙනෙක් කොහොමද එතකොට මේක වඩන්නේ? දැන් ඊතර විස්තර කරනවා මිත්‍යා දෘෂ්ටිය ෂය කරලා දාන සම්මා දිට්ඨිය තමයි. මිත්‍යා දෘෂ්ටිය මේ සම්මා දිට්ඨිය යම් කෙනෙකුගේ හිත ඇතුලේ ඇති වුණාද එදා සිට එයාගේ ආධ්‍යාත්මික කිසි දවසක දෘෂ්ටි වලට ග්‍රහණය වීමක් නැත. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටි වලට ග්‍රහණය වීමේ නිමාව තිබෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන දවසට. එහෙමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන දවසට දෘෂ්ටි වලට ග්‍රහණය වීමේ නිමාව. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? එහෙමයි. එවන් ශ්‍රාවකේ සසරේ උපරිම ගියත් යන්නේ නිසා හත්පතාවයි. එවන් ශ්‍රාවකයා නිරුද්ධ කළ දානවා. එහෙමයි ස්වාමීනි. සියලු භවබන්ධන නිරුද්ධ කළ දානවා. එහෙයි. ඒතර විස්තර කරන මොකක්ද එහෙනම් බලන්නතර ඒ වගේ මේක ප්‍රඥාවත් එක්ක විස්තර කරන්න එතකොට. එන ආරි සිතක් ඒ කෙනාට තියෙනවා කියන. එහෙමයි. අනාසව සිතක් තියෙනවා කියන අනාසව සිතක් කියන එකෙන් අදහස් වෙන්නේ මහත්යා ආශ්‍රව නිරුද්ධ වෙලා කියන අදහස නෙවෙයි ආශ්‍රව නිරුද්ධ රහතන් වහන්සේ කෙනේ. එහෙමයි ස්වාමීනි. හිතන්න ඒක මේ වගේ. දැන් ඔන්න කෙනෙක්ගේ මේ ධර්ම ශ්‍රවණය කරනකොට රාගය වැඩ කරන්නේ නැහනේ. එහෙයි. දේශය වැඩ කරන්නේ නැහනේ. එහෙමයි. මෝහය වැඩ කරන්නේ නැහැ දැන්. එහෙයි. හැබැයි තියෙනවා. එහෙමයි. ඊළඟ මොහොතේ හට ගන්න පුළුවන්. එහෙනම් මේ වෙලාවේ තියෙන සිත ගැන මොකද්ද අපිට කියන්න තියෙන්නේ? විරාගී සිත. එහෙමයි. චිත්තනුපස්සනා කියන සරාගම් වා චිත්තං සරාගං චිත්තං පජානාති.
විතරාගම් වා චිත්තම් විතරාගම් චිත්තම් තිපජාන මේ වෙලාවේ තියෙන මොන චිත්තක්ද? විතරාගී සිත. ඒ වගේ තමයි ආශ්‍රව කියන එකත් ආශ්‍රව කියන එක වැඩ කරන අවස්ථාවක් තියෙනවා වැඩ කරන්න නැති අවස්ථාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කියන ප්‍රඥා ලෝකේ හිත ඇතුලේ වැඩ කරනකොට ඒ වෙලාවේ ආශ්‍රව වැඩ කරන්නේ නැහැ. එහෙමයි. සංසිද්ධිලා තියෙන්නේ. ආශ්‍රව නැති වෙලා නෙමෙයි. නිරුද්ධ වෙලා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අනාසව චිත්තස්. එහෙයි. ඒ වෙලාවට ආර්ය සිතක් කියන ඒ සිත. එහෙමයි. ආර්ය මග්ග සමන්ගිනෝ ඒ වෙලාවේ මානසික ස්වභාවය ආර්ය මාර්ගේ වැඩෙනවා කියන ඒ වෙලාව හිත සකස් වෙනකොට. එහෙමයි ස්වාමීනි. ආර්ය මග්ගම් භාවයත ඒ වෙලාවේ ආර්ය මාර්ගේ ප්‍රගුණ වෙනවා කියනවා. ආර්ය මාර්ගේ යුක්තයි කියනවා. ඒකට මොකද්ද කියන්නේ ප්‍රඥාවට. එහෙමයි. ඒ වෙලාවේ මනස තුල මොකක්ද ඉපදලා තියෙන ප්‍රඥාව. එහෙයි. කොහොමද ප්‍රඥාව? ඉපදීම දුකක් කියන අවබෝධය මනස තුල ඉපදලා තියෙන්නේ. ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඒ වෙලාවේ තමන්ගේ චිත්තසංතාන ඉපදිලා තියෙන්නේ. එහෙමයි. ඒ වගේම තමයි තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන තෘෂ්ණාව මෙයයි කියලා හඳුනගත්තු එහෙමයි. අවබෝධකින් වාසය කරනවා. දුකට හේතුව නිසා. දුකට හේතුව. එහෙමයි. එතකොට හිත ඇතුලේ තියෙන දුකට හේතුව හඳුනගෙන නම් තියෙන්නේ. එහෙනම් මේ හේතුව නැතිවීමෙන් දුක නැති වෙනවා කියන අවබෝධයක තියෙනවා කියලා. එහෙමයි. ඒක තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥාන. ඒක තමයි සම්මා දිට්ඨිය. එහෙමයි. ඒතර මේ ඥාන ඉපදිච්ච මොහොත. ඒතර ඥාන දියුණු කරන්න ඕන. නැවත මේ ප්‍රඥා ලෝකේ හිත තුල උපද්ද යම් කිසි කෙනෙක් දියුණු කරනකොට ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙනවා, බලයක් බවට පත් වෙනවා. එහෙමයි. ඉන්ද්‍රියක් කියන්නේ මොකද්ද? දැන් බලන්න අපිට ඇස කියන එක ඕන වෙලාවක ඇස් හැය බලන්න බැරිද අපිට? ඇසට ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනෝනේ. එහෙමයි. ඒ වගේ තමයි මහත්තයා ඔය කියන ප්‍රඥාවත් ඉන්ද්‍රියක් විදිහට වැඩුණාට පස්සේ ඕන මොහොතක උපදවන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඇස ඕනම වෙලාවක ඇස් සැරලා බාහිර රූපයක් දිහා බලලා අපිට ඒකෙන් සතුටක් විඳිනව නම් අඳුන ඒක හඳුනගෙන කටයුතු කරන්න පුළුවන් යම් සේද එහෙමයි. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් බඩල නම් තියෙන්නේ. එහෙමයි. ඒ ප්‍රඥා ලෝකේ බලයක් විදිහට වැඩුණාට පස්සේ ඕන වෙලාවක හිත පිහිටවන්න පුළුවන්. එහෙමයි. ඕන වෙලාවක හිත පිහිටෝ දුක් ශේකර කර ඉන්න පුළුවන්. භවබන්ධන ගලව ඉන්න පුළුවන්. ස්වාමීනි හරිය අසිරියන්නේ ඉන්ද්‍රියක් තරමට ප්‍රඥාව වැඩිලා ගියොත් අපිට ආශ්චර්යයක්. එහෙමයි ස්වාමී. ඔහුට බය වෙන්න දෙයක් නැහැ. එහෙයි. ඒකයි කියන්නේ ප්‍රඥා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං මේ ඔක්කොම ධම්මවිජේ සම්බොජ්ජං. මේ ඔක්කොම ආජ සම්මාදිට්ඨියට. එහෙමයි. ඒක වැඩි අන්තිමට වැඩිලා ධම්මවිජේ සම්බොජ්ජංගේ දක්වාම වැඩිලා යනවා. එහෙමයි. ඒ ධම්මවිජේ සම්බොජ්ජංගේ දක්වා වැඩන කියලා ඒ ප්‍රඥා ලෝකෙ පුදුනා කියලා කියන්නේ මහත්යා. එහෙමයි. එයා ඇහෙන් රූපයක් දැක්කත් ඒ ප්‍රඥා ලෝකෙ තුල ඉඳගෙන නම් ඒ රූපේ දකින්නේ. ඒ ඇහෙන් රූපේ දකිනවා ඒ උස්සේ යම් විදීමක් හඳුනා ගැනීමක් ඇති වෙනවා. නමුත් ඒ කිසි දෙයකට ආධ්‍යාත්මික ග්‍රහණය වෙන්න නොදී සී කල්පනාවෙන් යාට ඉන්න පුළුවන්. එහෙමයි. අන්න කර්ම ශේකල දාන ප්‍රතිපදාව. එහෙමයි. කොතරම් සුන්දර ධාර්යෂ්ඨාංග මාර්ගය. උපාදානයක් වෙන්න දෙන්නේ. යාට උපාදානෙ නිරුද්ධ කරමින් වාසය කරන්න. එහෙමයි ස්වාමීනි. දුරු කරමින් මේ ප්‍රඥාවෙන් කරන්නේ. එහෙයි. දැන් ඔක විස්තර කරන මහත් පාරායන වර්ගයේ දැන් බලන්න අජිත කියන කෙනාට තේරිච්ච හැටි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ මට පාලි වචන ටික මතක නැහැ. එහෙමයි. ඒ කියනවා මේ ස්වාමීනි මේ සැඩපහරක් ගලනවා කියනවා. එහෙයි. කියන්නේ එයාගේ මානසික මේ කාම අරමුණු හෝ ව්‍යාපාද අරමුණු හෝ නීවරණ ධර්ම අරමුණු ඇති වෙන එක එයා දැක්කේ සැඩපහරක් විදියට ඒ උත්තරමය. එහෙමයි. ස්වාමීන් මේ සැඩපහර තරණය කරන්නේ කොහොමද? සැඩපහර සංසිඳවන්නේ කොහොමද? සංසිඳවන්නේ සිහියෙන් කියනවා. සිහිය ඇති කරගත්තාම සංසිඳනවා. එහෙමයි. ස්වාමීනි ඊට පස්සේ සංසිඳවගත්තු සැඩපහර ෂය කළා දාන්නේ කොහොමද? වේරලා දාන්නේ කොහොමද? ප්‍රඥාවෙන් කියනවා. එහෙමයි ස්වාමී. එනම් මේ ප්‍රඥා ලෝකයේ උපදවාගෙන සිටින ශ්‍රාවකයා මොකද වෙන්නේ? අර ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසින් මුල් වෙලා ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය මුල් වෙලා කෙලෙස් සැඩපහරක් ආධ්‍යාත්මය ගලනවද ඒක ෂය කරන්න පුළුවන්. එහෙමයි. ඒක විස්තර කරනවා මේ වගේ යෝනිසෝ මිලිඳු රාජ ප්‍රශ්න විස්තර කරන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ විවිධ අරමුණු ඔස්සේ ගලන මනස බඳින ආයුධයයි කියන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ සිඳින ආයුධයයි කියන.
ඒක උපමාවක් කියනවා. දැන් ගොයන් කපනවනේ. එහෙමයි. එක අත්තකින් ගොයන් මිටි අල්ල ගන්නවා. දැයකැත්ති සිඳලා දානවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා කියන ඒ යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ අර මනස තුල ගලන ප්‍රධාන නීවරණ පහනේ. එහෙමයි. ඒතර නීවරණ පහ බැඳලා තියලා ප්‍රඥාව උපදවලා අරක යථාර්ථ දකිමින් සිඳිනවා කියනවා. එහෙමයි. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව. එහෙමයි. මේ දහම හරි අසිරිමත්. දැන් මට මේක ආර මේ මහා චත්තාර සූත්‍රේ මම දැන් මේ සම්මා දිට්ඨිය විතර පොඩ්ඩක් අරගෙන විග්‍රහ කළේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සම්මා දිට්ඨිය මොකද ප්‍රධානම වැදගත් තැනක් නිසා මම ඒක විස්තර කළේ. එහෙමයි. ඒතර බලන්න මේ සම්මා දිට්ඨිය නම් තියෙනවා නම් අපි හිතමුකෝ දැන් ওই විදියට වාසය කර දැන් දිනු කරද්දී යාගේ සතිපට්ඨානෙ බලවත් වෙනවා. එහෙමයි. සිහිය බලවත්. සිහිය බලවත් එතකොට ශ්‍රාවකයාට චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජන. ඇහැ ගැන අවබෝධයෙන් වාසය කරනවා, ඇසට පේන රූප ගැන අවබෝධයෙන් වාසය කරනවා. ඒ හේතු කරගෙන සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති. හඳුනා ගන්න. හඳුනගන්නේ කොහොමද? මේ උපදවාගත්තු ප්‍රඥා ලෝකෙන්. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? යතාච උප්පඤ්ඤස සංයෝජනස්ස පහණං හෝති. ප්‍රහාණය වෙලා ගියා නම් තංච පජානාති. ඒක දැනගන්න. එහෙමයි. එහෙයි ස්වාමීනි. ආයි හටගන්නේ නැත්නම් ඒකත් දැනගන්නවා කියන. ওই විදිහට ප්‍රඥාවෙන් කරන්නේ ඔක තමයි. එහෙමයි. ඒතර ප්‍රඥාවෙන් ඔක කර කර වාසය කරනකොට මොකද වෙන්නේ? අර නොඇලී යන පටන් ගන්නවා. එහෙයි. ඒතර ප්‍රඥාවේ මුනිය කොහමද? කෙලස් බන්ධන සිඳින එක ගලවන එක. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? තමන්ගේ සියලු දුක් ඡය වෙන පටන් ගන්නවා. සියලු භව බන්ධන ඡය වෙන පටන් ගන්නවා. මේ ලෝකේ මාර්ගඵලලාගේ මහෝත්තමයන් වහන්සේලා පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. ආස්ත්‍රව දුරු කරපු නික්ලේශී චිත්ත සංතාන දරාගත්තු මහෝත්තමයන් පහළ වෙනවා. එහෙමයි. මම ඔය ඒක දුරු කරන ප්‍රතිපදාව එක කොටසයි කිව්වේ. එහෙමයි ස්වාමීනි. මේ වදාළට පස්සේ දැන් විස්තර කළාට පස්සේ ගෞරවයේ සමාදම් වෙච්ච කෝලිය පුත්‍ර පුන්න ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනි. මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංගරුවන් මම සරණ යනවා කියලා තිරුවන් සරණේ පිහිටියා. එහෙමයි. ඊළඟට එහෙම කිව්වට පස්සේ එතන හිටපු සේනියත් කියනවා ස්වාමීනි මම අද සිට භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඒ කියන්නේ ධම්මංච බික්කු සංඝංච. ධර්මයක් බික්කු සංඝයත් එක්කම භාග්‍යතුන්. ඒක භාග්‍යතුන් වහන්සේ තමයි සරණ යන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් තව දැන් මේ දෙකක් තියෙනවනේ කොහමද? ධර්මය බික්කු සංඝය ඒ දෙකත් එක්ක සරණ යනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ පා අභියස සරණ ගියා. ඊට පස්සේ සේනිය කියනවා ස්වාමීනි මට පැවිද්ද ලබන්න උපසම්පදාව ලබා දෙත්තා. ඒත් සේනිය විතරයි පුරුණතාම කිව්වේ නෑ. එහෙමයි ස්වාමීනි. සේනිය යමෙක් අන්‍යාගමික කෙනෙක් විදියට හිටියා නම් තුරියා වැරදි දේවල් වලින් සමාදම් වෙලා ඉඳලා තියෙන්නේ. එහෙමයි. බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන් භාගතුන් වහන්සේ කොච්චර කටයුතු කරනවද කියලා. අන්‍යාගමික සමාදම් වෙලා හිටනම් ඔහොම ධර්ම විනය පැවිදි වෙන්න ඉස්සෙල්ලා උපසම්පදාව ලබා ගන්න ඉස්සෙල්ලා 4 මාසයක් පිරිවෙස් පුරන්න ඕන කියනවා. එහෙමයි. ඒතර 4 මාස පුරාවට මොකද්ද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය ඇති කරගනිමින් ශ්‍රාවක සංගරුවනට ගෞරවය ඇති කරගනිමින් ලෞකික සම්මාදිට්ඨියේ හිත පිහිටවනවා. එහෙමයි. ඇයි විශ්වාස නොකරන්නේ මේ කරේ ඔක්කොම? එහෙමයි. ලෞකික සම්මාදිට්ඨියේ භාගතුන් වහන්සේ දේශනා කළ විදිහට හිත පිහිටවගෙන ඊට පස්සේ 4 මාසෙන් පස්සේ භික්ෂු සංඝයා කැමති වුණොත් පැවිදි කරන්න උපසම්පදා කරන්න කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ යම් බාහිර ආගමක ඉඳලා කෙනෙක් ආවට පස්සේ මේ ධර්ම විනී උපසම්පදාව ලැබෙන්නේ පැවිද්ද ලැබෙන්නේ ස්වාමීනි 4 මාසයක් පිළිවෙත් පිරුවට පස්සේ නම් මං අවුරුදු 4ක් උනත් පිළිවෙම් පුරන්නම්. කොහොමද ශ්‍රද්ධාව? වෙනස් වුණාද? වෙනස් වුණේ නැහැ. වෙනස් වුණේ නැහැ. අවුරුදු 4ක් උනත් පිළිවෙත් පුරන්නම්. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකත්වයට ඒ ශාස්ත්‍රුන් වහන්සේ තුල යටත් වෙලා ඉන්න කැමති. එහෙමයි. මං අවුරුදු 4ක් වුණා පිළිවෙස් පුරන්නම් කිව්වා. ඊට පස්සේ පහන් සිත් ඇත්නම් ස්වාමීනි මම පැවිදි කරත්වා උපසම්පදා කරත්වා. ආශ්චර්යයි. සුනක වෘතයේ ඇති නිර්වත් සේනිය භාගතුන් වහන්සේ සමීපේ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. මහත්ය හරි ආශ්චර්යයි. මේ දහම් ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් අදාහගත්තා. අර විදිහට තමන්ගේ චිත්ත සංතාණයෙන් සකස් කරගත්තා. එහෙමයි. දිවි පුදා ධර්මයේ හිටියා. ප්‍රඥා ලෝකෙ දියුණු කරගත්තා.
ගිහිගෙයින් නික්මී නොබෝ කලකින් ශාසනයේ යම් අර්ථයකට පැමිණිය යුතුද යම් කෙනෙක්. ඒ මහෝත්තම බඹටපත් වුණා. බඹසරේ මුදුන් තත්ත්වයටපත් වුණා. එහෙමයි. කලයුත් ආයි මත්තේ කරන්න දෙයක් ඉතුරු නැහැ කියන අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා කියන. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව නේද බලවත් උනේ. එහෙමයි. කැපවීම නේද බලවත් උනේ. ඒ සිරිපා අභිය ශ්‍රාවකත්වයේ තුල මේ තමන් දිවිහිමියෙන් වාසය කිරීම නේද වැදගත් උනේ. එහෙමයි. එතකොට සුළු කලකින් අරහත්ත්වයටපත් වුණා කියනවා. ඒ උත්තමයා සේනිය ශාසනීය රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා කියනවා. එහෙමයි. මෙවන් උදාර දහමක් මෙවන් කාල පරිච්ඡේදයක නිකලෙස් කරවන දහමක්. එහෙමයි. නිකලෙස් භවයේ හිත පිහිටවන දහමක්. එහෙමයි. මනාකොට සසර දුකින් ඈතර කරවන දහමක්. එහෙනම් මේ විවර කරවන්නේ යම් පිරිසක් උපකාර කරනවද? ඒ පිරිසට කොතරම් අග්‍ර උදාර පින් රැස් වෙනවද මහත්තයා? එහෙමයි ස්වාමීනි. සසර පුරාවට අනිත් අයට නිවන් මඟ විවර කළ නිසා ඒයම නිවන් සුව ලබා දෙන ධර්මයකින් හිත සුවපත් කරන්න අනුග්‍රහ කරපු නිසා සම්මා දිට්ඨිය වඩවන්න අනුග්‍රහ කළේ. එහෙමයි. ඒ සම්මා සංකල්ප වඩවන්න අනුග්‍රහ කළේ. කලාතුරකින් පහළන ශාස්ත්‍රුන් වහන්සේ නමකට හිත පහදවන්න අනුග්‍රහ කළේ. සසර පුරාවට ඒ ගුණම පුරන්නට තමන්ට අනුග්‍රහ කරනවා. තමන්ගේ අනුග්‍රහය කරපු නිසා. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සිල් දනාටම ඒ යමා නිවන් සුව දොරටු විවෘත කරගෙන සසර දුකින් ඈතර වෙන්න මේ පුණ්‍යස්කන්ධේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා. අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින අපමාදේන සම්පාදේත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ජපානයේ පදිංචි පින්වත් රනිත් විතානච්චි ඒ වගේම තමයි මහතා සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න හෙට්ටිආරච්චි පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සිල් දනා එක රාශී වෙලා. ඉතින් මේ රැස් කළා උදාාර පින ගටිකාර බ්‍රහ්ම රාජය ඇතුළු සියලු බ්‍රහ්මයන්ට, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පදිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරුත්, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ඇතුළු සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ටත් ඒ උතුම් ධර්ම දානමේ පින්කමට උපකාර කළේ සියලු දෙනාටම සලසා දිත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මීට වසර 4කට පෙර මිය පරලෝකීය දියෝනිස් විතානච්චි පියාණන්ට, මීට වසරකට පෙර මිය පරලෝකීය සීලා හිට්ටිආරච්චි මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය, උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කළා උදාර පින මේ සදහම් නිදානේ විවර කරමින් අපගේ ජීවිතේට මේ උදාර ගුණ සම්පත් එකතු කරන්නට විරවීර්ය දරන ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, ලෝකවාසී මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනාස්පි වැඩ සිටින සියලු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ ජපානයේ පදිංචි පින්වත් රනිත් විතානච්චි මහත්මයා, ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රසන්න හිට්ටිආරච්චි මහත්මයාටත්, ඒ වගේම ජූලි මාස 11 වන දිනට උපන් දිනයේදී තිබුණු රනිත් විතානච්චි මහත්මයා, කුසුමාවති පෙරේරා මෑණියන්ට, ආර්යදාස හිට්ටිආරච්චි පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකයන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ කැප වෙන සීල දෙනාටම,
ඒ වගේම තමයි අද දවසේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කළ පින්වත් මහත්මයාට ඒ වගේම තමයි සඳහා සොයා බලා කටයුතු කරමින් අනුශාසනා කරන මහා සංඝරුවනට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම පින්වන්ත මහා සංඝරුවනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පහදා වදාළ. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ජපානයේ පදිංචි පින්වත් රනිත් විතානච්චි මහත්මයා සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළේ පවුලේ පින්වන්ත හැම දිනමත් පිනැති ඔබ හැම දිනමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88යි 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම සියලු ආසනාවන් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.